නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිසාන රූපේසු විහඤ්ඤමානේ රූපන්ති රූපේසු ජනාපමත්තා තස්මාතු අංපියංගිය අප්පමත්තෝ ජහස් රූපං අපුනබ්බවායේ. ධර්මානුශාසනාවේ සදහැවර දායකත්වය දරුවා වූ පවුලේ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතනේ, ස්වාමීන් වහන්සේ කැමති පරිදි ධර්මදේශනාවක් කියලා තමයි මාතෘකාව දීලා තිබෙන්නේ. නමුත් මේ පත්‍රිකාව සම්පූර්ණයෙන් කියවීමෙන් පස්සේ මගේ කැමැත්ත වගේම ඔබට සුදුසු පරිදි ධර්මදේශනාවකුත් තෝරගන්න මට අහම්බෙන් වගේ හමු වුණා. පොත් සංඛ්‍යාව අසීමිතයි, පෙරලා ලේසියක එහෙම හොයන්න බෑ. නමුත් ඒ ඔබේ වෙලාව නිසා වෙන්න ඇති. මේවයි හයිලයිට් කරපු දේශනා තියෙනවා මගේ හරියට. ඒක යමක් තියෙන නිසා එහෙම සටහන් කරන්නේ. ඒ අනුව මේ කුද්දක නිකායේ සුත්ත නිපාතේහි පිංගිය සූත්‍රය, පිංගිය නම් වූ මානවකයා ස්වකීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පැහැදිලි කරනවා. මන්දෝත්සාහී බවක් නැහැ, ප්‍රමාද බවකුත් නැහැ, අතාරින ලෑස්තියකුත් නැහැ, ධෛර්ය සම්පන්න බවක් තියෙනවා. ඒක ඔබේ මව්පියන්ට සුදුසුයි. ඒකයි මම එහෙම කියන්නේ. බලන්න, බුදුරජාණන් වහන්සේට පිංගිය කියනවා මෙන්න මේ විදිහට. ජින්නෝ හමස්මින් අබලෝ වීතවන්නෝ. මම දැන් දිරලා ගිහින් ඉන්නේ, දුර්වලයි, අබල දුබල වෙලා ගිහින්. වර්ණයත් පැහැදිලි නෑ, අවර්ණ වේගන එන්නේ. නෙත්තා නසුද්දා සවනං න පාසු. ඇස් දෙකත් හරියට පේන්නේ නෑ. ශබ්දෙත් එච්චර හොඳට ඇහෙන බවක් පේන්න නෑ. වයෝවෘද්ධ භාවයක්. ඒ වුණාට මහං නාස්සං මෝමුහං අන්තරාව. ඒ වුණාට මම මැරෙන්න එපා මෝඩකමෙන් මුලා වෙලා. මට අන්තරාවක් වෙන්න එපා මෝහෙන් මුලා වෙලා. කුමක් නිසාද? ආචික්ක ධම්මං යමහං විජඤ්ඤං ජාති ජරාය ඉද විප්පහානං. ජාති ජරා ශෝකයන්ගෙන් මිදෙන්න අවශ්‍ය ඔබ වහන්සේගේ දහමක් වටහා ගන්න නැතුව එහෙම මම මැරෙන්න එපා. බලන්න මේ ගාථාව තුළ මොනවද තියෙන්නේ කියලා. ඔය ගම්වද විවාහරේ තියෙනවා නෙකරන දීගයකට නෙකරන වෙදකමට කෝඳුරු තෙල් පට්ට 7කුයි තවත් එකකුත් ඕනේ කියලා. අපි මේ අපේ රටෙත් නිවන් දකින්න එක නොකරෙන්න කාරණා හරියට තියෙනවා. හේතුක ප්‍රතිසන්දියක් ලබන්න ඕනේ කියයි, පෙරම් පොරලා තියෙන්න ඕන කියයි. ඒක තව මොන එක් කාරණා මට මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. නොකරෙන්නමයි කතාව තියෙන්නේ. මේ මොකක්වත් නැහැ. මොකද්ද වෙන්න ඕන? මනුස්ස ප්‍රතිලාභයයි සදහම් හමුවීමයි. ඒක වෙන්නෙම පදපරමයින්ට නෙමෙයි, උග්ගට තඥ පිට තඥ නෙයි අයට. ඒක තේරුම් ගන්න තරම් වාසනා ගුණයක් තියෙන අයට තමයි හමු වෙන්නේ. මම ඔබට එක මතක් වුණ නිසා කියන්නම්.
සරියුත් මහරහතන් වහන්සේ මේ ධර්මදේශනා න්‍යාය විග්‍රහ කරමින් බුදුන් වහන්සේගේ ධර්මදේශනා ක්‍රමය පැහැදිලි කරනවා. ඒක තිබෙනවා ආස්වාදයේ ආදීනව නිස්සරණය. මේක කියලා දෙන්න ඕන. අර උග්ගටි තජ්ජ නම් වූ දියුණු පුද්ගලයාට ආස්වාදානීය ආදීනව ගැන කතා කරගෙන ඉන්න ඕනේ නැතිලු. ඒවා දන්නවා එයා. එයාට නිස්සරණේ මාවත විතරයි ඕන. තේරුණා වැඩේ පටන් ගන්න පුළුවන්. විපරිතඥ පුද්ගලයාට එහෙම බෑ. ඔහුට මේකේ ආදීනවත් කියලා දෙන්න ඕන. ආදීනව තේරෙනකොට ඔහුට මිදෙන්න ඕන වෙනවා. ඔහුට ආදීනව සමග නිස්සරණය කියලා දෙනවා. ඤෙය්‍ය පුද්ගලයාට ආස්වාදයේ පෙන්නලා ආස්වාදයේ ආදීනවේ පෙන්නලා නිස්සරණයේ අවශ්‍යතාවය පෙන්නලා දෙනවා. එතකොට ඔහු වැඩේ කරගන්නවා. පදපරම එයාට ඉතින් තව ටිකක් වුණොන මෝරන් එන්න ඕන. තවම කැකුලක්නේ. පිපෙන්න කල්මදි. නමුත් මේ සියල්ල සද්ධර්මයේ හමු වේ. නිර්වුල් සද්ධර්මයේ හමු වේ. සද්ධර්ම ප්‍රතිරූපකයක් හමු වේ නෙවෙයි. සද්ධර්ම ප්‍රතිරූපකයක් නෙවෙයි සමාජයේ රජ කරන්නේ. සදහම යටපත් වෙලා බොහෝ කල. මාර්ගඵල අතුරුදහන් කිව්ව දවසේ ඉඳලා තමයි සදහම යටපත් උනේ. ඒ අතුරුදහන් උනේ සදහම යටපත් වුන නිසා. ඊට පස්සේ ධර්මයේ වචන තිබුණාට අදාළ තැනට යන්න අවශ්‍ය විග්‍රහය මතුවෙන්නේ නැහැ. මතු වුණාට තමයි සදහම් හමු වෙනවයි කියලා කියන්නේ. එහෙනම් මේ අපේ පූජනීය මහසාගරවරුන් නැත්තම් තෙර පරපුර ශූන්‍ය වෙලා ගිය උපසම්පදාවක සිට පාලි දැනුම පිළිබඳව නොදන්න දැනක සිට ක්‍රමෙන් පරපුරක් වශයෙන් දියුණු කරගෙන ඇවිත් තිබෙනවා. සිවස් 3මාරක් 4 තිස්සේ. ඒක පරිණාමයක්. ඒක පෞද්ගලිකව කෙනෙකුගේ වැඩක් වශයෙන් ආඩම්බර වෙන්න අහංකාර වෙන්න කාරණයක් නෑ. අර මොකක්ද ඒකට කියන්නේ? බැටන් එක අරන් යනවායි කියලා. තරඟයකදී ධාවන මල්ල පිටිය ධාවන තරඟයකදී එක්කෙනෙකුගේ අතර තව අරන් ගියා ඊළඟ එක්කෙනා අරන් යනවා. කෙලවරටම 4 දෙනෙක්නේ ගෙනියන්නේ. ඒ වගේ මේක පරපුරෙන් ආපු දියුණුවක්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මිනිසුන්ගේ සත්‍ය පැත්තට නැඹුරු වීමේ විපරිණාමයේ උත්තරීතර ප්‍රතිඵලය. එහෙනම් අපටත් එහෙම වාසනාවන්ත යුගයක් වෙන්න ඇති. මේ රටේ කරන හොරකම් මරකම් තක්කඩිකම් වංචා සූසන බලනවා රට ගලවා ගන්න. දැහැමි ජීවිතයක් ගත කරන මිනිස්සුම හැදිලා යරනහම වෙන විදිහක් මම දකින්නෙත් නැහැ. ඔබ අපට සවන් දීලා තිබෙනවා නම් මේ ඔබ පාසල් අධ්‍යාපනය තුලින් ලබාගත් ඉගෙන ගැනීම සහ අපි මේ දක්වා කරන පැහැදිලි කිරීම අතර මමම දන්නවා මම පාසලෙන් දහම් පාසලෙන් පිරිවෙන ඉගෙන ගත්තේ මොනවද අද මම කියන්නේ මොනවද කියලා. ඒක අනිත් අයට හොඳට වැටහෙන්න එපා. ඒ අනුව මේ පිංගිය මානවකයාගේ වීරිය උත්සාහය ප්‍රශංසනීයයි. නමුත් පිංගිය මානවකයාගේ කතාව කියන්නේ මම මේක ගන්නෙ. ඒ බුදුරජාණන් වහන්සේ සඳහා පැහැදිලි කරපු ධර්ම කරුණ වත්මන් සමාජයට විවරණය කරන්න. මොකද කියන්නේ බුදුන් වහන්සේ? දිස්වාන රූපේසු විහඤ්ඤමානේ. ඔන්න ඔක තේරුම් ගන්න ඕන මොකද්ද ඔය කියන්නේ කියලා. රූපයන්හි රූපේහි නෙමෙයි රූපේසු කියන්නේ රූපයන්හි. විහඤ්ඤමානේ වෙනසෙන හැටි දැක. ඉතින් එතකොට රූපයන්හි කියලා මොකද්ද කියලා හොයන්න ඕනේ. රුප්පන්ති රූපේසු ජනා පමත්තා. ජනතාව නම් නැවත නැවතත් මේ රූපයන් පිටිපස්සේ පන්නනවලු, ඇලෙනවලු. පමත්තා. ඒ පමත්ත වූ ජනතාව පෘථග්ජන පුද්ගලයා තමයි ඒකේ හැප තියනවා කියලා ඒක ඇලෙන්නේ. තස්මා තුං පියංගි අපමත්තෝ.
ඒ වුණාට ඔබ තස්මා එබැවින් තුවං නුඹ ප්‍රියංගේ ඔබ ප්‍රමාද නොවී ජහස්සු රූපං අපුනබ්බවාය පුනර්භවයට නොපැමිණීම පිණිස රූපය අතහරින්න රූප අතහරින්න. ඉතින් මේ ඉගැන්වීම පිළිබඳව අනුවිතර්කනයක් අනුවිචාරණයක් මනසානුපෙක්ඛනයක් යොදන්න බැරි කෙනෙක් ඔහු හිතන විදිහෙන් පුනර්භවයට එන්නේ නැතුව ඉන්න ශරීරය අතහරින්න කිව්වා කියලා කියයි. නමුත් මේ පද හතර තුලත් අපුනබ්බවාය පුනර්භවයට නොපැමිණීම පිණිස කරන්න ඕන වැඩේ තියෙනවා. ඉතින් ඒකනේ බණ ටික කියන්නේ බුදුන් වහන්සේගේ. ඒ සියුම් දහමක් අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි විවරණය කරනවා. එහෙනම් සවන් දෙන්න පුළුවන් අයටත් මේ පිංගිය මානවකයාට උත්සාහයක් තිබුණා නම් ජීවිතේ ඉතුරු ටිකට පෙර මම යන්නේ නැහැ ඔබ වහන්සේගේ සද්ධර්මයේ තේරුම් අරන් දුකින් මිදලා මිසක් කියලා. මට අන්තරාවක් මෝඩකමෙන් මුලා වෙලා අන්තරාවක් වෙන්න එපා මට. ඔබ වහන්සේගේ බණ ටික තේරෙන්නේ නේද? අපිටත් එහෙම කියන්න ඔබටත් එහෙම කියන්න ශක්තියක් තියෙනවා නම් දැන් බලමු අපි. රූපය විහඤ්ඤමානේ වෙනසෙනවා නැසෙනවා. දැකත් මොකද කරන්නේ? පමත්ත ජනයා රූපම හොයනවා. දැන් රූපේ රූපස්මින් රූපේ රූපම්මි රූපස්මින් රූපේසු රූපයන්හි අතනයි මෙතනයි හැමතැනම තියෙන රූපයන්හි විනාශය දොය කතා කරන්නේ. දැන් යන්න ආපහු හරවන්න කණ්ණාඩිය නැත්තම් මේ මොකක්ද අපේ ස්මාර්ට් ෆෝන් එක තමන්ගේ පැත්තට. හරවලා මොකද්ද ගන්නවයි කියන්නේ පින්තූරයක්. අන්න ඒ වගේ. රූපයන්හි වෙනසීම බලන්න රූපයන් කීයක් තියෙනවද කියලා ඔබට. කය තුල බලන්න එපා. ඇස තුල පහළ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයේහි කන තුල පහළ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයේහි නාසය තුල දිව තුල කය තුල සිත තුල මනෝ ධර්ම වල විවිධත්වය තුල අන්න එහෙමයි මේකට එන්න ඕන. මේ රූපයන් හටගත්ත ගමන් නැසෙනවා. ද්‍රව්‍ය නෙමෙයි මේවා. අරමුණු පමණයි. රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, සාරම්මන, පොට්ටබ්බ ආරම්මන. ආරම්මන වශයෙන් දකින්න පෙර මේවා ස්ත්‍රියක් පුරුෂයෙක් කෙනෙක් තැනක් දෙයක් හතුරෙක් මෙතුරෙක් වශයෙන් අගයක් එකතු කරලා ඒවට වටිනාකමක් දීලා. ඒ වටිනාකමක් දීම තුළ මොකද වුනේ? රූපේ මම රූපේ රූපේ තුළ මායත මා තුළ රූපේ ඇත. වේදනාව මම වේදනාවේ වේදනාව තුළ මායත මා තුළ වේදනාව ඇත. පංචස්කන්ධෙන් මම හදාන පංච උපාදානස්කන්ධය වලට පත් කරගෙන පමත්ත ජනයා බවට පත් වෙලා. විහඤ්ඤමාන. ඉතින් ඒ දොරවල්ට හම්බෙන රූපයන් නිසා අඬනවා දොඩනවා වැළපෙනවා කම්පාවට පත් වෙනවා සිදුවුනේ විශාල හානියක් පාඩුවක් දරන්න බැරි දෙයක්. කවුද මේ? නරෝ පමත්තෝ. ඒකත් තේරුම් ගන්න. ප්‍රමාද වූ අයටයි ඒ ලෙඩේ තියෙන්නේ.
එකතු කරගන්න ලෝක ධම්ම සූත්‍රය ඉගැන්වීම. මේ බාහිර ලෝකේ තියෙන සිදුවීම් මේසේ ඔබේ දොරවල් අවදි කරනවා ඇස කන නාසය දිව කය. අවදි කරලා ඔබට ප්‍රශ්න හදලා දෙනවා. දැවෙන්න තැවෙන්න ගැටෙන්න ලාභ අලාභ සැප දුක් නින්දා අපසංසා අසයස කියලා. බුදුන් වහන්සේ ප්‍රශ්න කරනවා හැමෝටම සමානද මේ බලපෑම? නෑ. සිදුවීම හැමෝටම පෙනෙනවා දැනෙනවා. කවුද මේ සැම නැත්තම් දෙවර්ගයා? පංචස්කන්ධයන්ගේ ඉපදීම මැරීමේ දර්ශනයෙන්තරව පුද්ගලයෙක් වශයෙන් බලන්නා වූ පෘථග්ජනයා. අසුතප්පුතුග්ජනෝ. ඒ හැම සිදුවියක්ම වර්තමානයේ සිදුවන ස්කන්ධ පහක් තුළ සිදුවෙන සිදුවියක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් සුතවත් ආර්ය ශ්‍රාවකයා. දෙදෙනාටම අටලෝ දහමේ බාහිර සිදුවීම් සමයි. අටලෝ දහම නම් දුක් ගෙනත් තියෙන්නේ දෙන්නටම ගැලවීමක් නෑ නේද? අටලෝ දහම බාර අරගෙන ඇලෙන්න ගැටෙන්න ගිහින් පෘථග්ජන පුද්ගලයා ශෝක පරිදේව දුක් දුම්නස් සහිතව ජාති ජරා මරණ වලට යන බවත්. ආර්ය ශ්‍රාවකයාට දුක් දුම්නස් වලින් රහිතව ජාති ජරා වලින් මිදෙන බවත් ශ්ලෝක ධම්ම සූත්‍රයේ තියෙන දහම් පාඨය කොහොමද අපි ගලපන්නේ? ලෝක ධර්ම දුක් ගෙනත් දෙනවා කියලා කොහොමද ගලපන්නේ? ලෝක ධර්ම සමග ඇලීමෙන් ගැටීමෙන් බාර ගැනීමෙන් දුක හැදේ. රූපේසු රූප රූපයන්හි ශබ්ද රූපයන්හි ගන්ධ රූපයන්හි රස රූපයන්හි පොට්ටබ්බ බහුරූප තියෙන්නේ බහුවචන රූපයක් තියෙන්නේ ඒකනේ. තව ඔය චිත්තාභ්‍යන්තරයට එන ඥාන හරි ධාන හරි තව එක එක්කෙනාගේ මති මතාන්තර හරි මනෝ රූප. ඒවායේ ඇලුන පුද්ගලයා ඒවට අගයක් ආඩම්බරයක් එකතු කරමින් හරි හෝ වැරදි හොඳ හෝ නරක කියලා ඊට අදාළ කම්පණයට මැදි වෙලා ජීවත් වෙනවා. දැන් මේ කම්පණය ලෝකේ ඇති කළාද? ලෝකේ තියෙන ප්‍රත්‍යක් විතරද? බාර ගැනීමෙන් ඇලීමෙන් ගැටීමෙන් මේ කම්පණය නැත්නම් මේ ඛේද වාචකය ඇති කළාද? අන්න බුදුන් වහන්සේ දන පෘථග්ජන පුද්ගලයෝ මේ පංචස්කන්ධ ධර්මතාවය දන්නේ නැති වුණාට පංචස්කන්ධ ධර්මයට එන කාරණේ ඔස්සේ ඇලෙමින් ගැටෙමින් පෙළෙමින් දැවෙනවා තැවෙනවා විහඤ්ඤමානය. ඒ තමයි බුදුවරු හමු නොවන සමාජයක පස්දොරට අදාළ කම්සැප හොයන යන අයගේ උරුමය ඉරණම. මොකද ඔවුන්ට මේක තමන් විසින් හිතේ හදාගත්ත දිට්ඨියක් මතයක් මත දුක් ගෙනත් දෙනවායි කියන එක පැහැදිලි වෙන්නේ නැහැ. ඒක ලෝකේ තියෙනවා තමන්ට දුක් ඒ නිසා එනවා කියන මෙන්න මෙතන තමයි මේ අය ඉන්නේ. ඒ හින්දා වුන් කල්පනා කරන්නේ අවු වැටෙන්නේ නැතුව වැස්ස වහින්න නැතුව අටලොව දහම සිදුවෙන්නේ නැතුව ගංගා ගලන්නේ නැතුව දරුව මිය යන්නේ නැතුව පාළු වෙන්නේ නැතුව එහෙම ඉන්නවා සැනසille හිටියයි කියලා. ඉතිහාසය බලන්න ජලබේ යුදබේ ගිනිබිය ආදී මේවායින් තොර වුණ යුග තියෙනවද කියලා ඉඳලා හිටලා තිබුණාට මම ඒකට කියන්නේ වවුලාගේ මගුල් ගෙදර හැටි. ඒකට ආවනම් එල්ලිලා නින්න ඕන. මේ මිනිස්සුත් බවලට ආවනම් ඒකේ ගංගා කඳුහෙල් ගලන එක භූමිකම්පා රාජ්‍ය පරිපාලනයේ කුන්දන්තර හත ගන්න එක පරදින එක දිනන එක රෝග පීඩා ඇති වෙන එක ඒ තමයි මගුල් ගෙදර හැටි. අන්න පෘථග්ජන පුද්ගලයාට මේ මගුල් ගෙදර ඒ හිතන විදිහට වෙන්නේ. ඉතින් බනිනවා. මට ඕන විදිහට වෙන්නේ නැහැ මේ ලෝකේ කියලා. ඒක ලෝකේ හැටිනේ. ඒකට කරන්න ඕන පරිවර්තනයේ පෘථග්ජනයෙක් වශයෙන් අර මුවහමට තඩි බබා ඉන්න එක වෙනුවට මුවා කෑවා කුමුරේ ගෙදර ගිහින් මුවහමට තඩි බානවනේ.
තථාගතයන් වහන්සේගේ විකල්පයේ පෘථග්ජන භාවය වෙනස් කර ගැනීම. රූපේ මම රූපේ රූපය තුල මාත මා රූපය කියලා ඔක කියා ගත්තේ නැහැ. නමුත් ඒ රූප වේදනා සංඥා සංකාර පාට සක්කාය කියනවා. ඒකට එන දේ මමත්වෙන් ගැනීමට සක්කාය දිට්ඨි කියනවා. අන්න හැරෝලා රූපයන්නේ. සක්කාය දිට්ඨි වුණාම භව සංයෝජනයක්. ගමනකට හේතුවක් ඉතුරු කිරීමක්. ඉතින් මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති පුද්ගලයින් බාහිර කරුණු අල්ලාගෙන ඇලෙමින් ගැටෙමින් ඒකට අදාළ විපාක වාරයක් සඳහා සසර තනමින් ඉන්නවා. සසරක් තනමින් ඉන්නවා. සසර ගමන නිමා කරන්න බුදුවරු දේශනා කළ ධර්මය වන්දනීය පූජනීය වස්තුවක් බවට පත් කරන පෙරල්ලා බලන්න නැතුව දුන් අල්ලා ඒ ඔක්කොමත් සසර ඇවිදින්ට හේතු වශයෙන් තනමින් ඉන්නවා. දැන් බුදුන් වහන්සේ ඒ අවස්ථාව එසේ බලන එක පමත්තෝ එසේ නොබලන්නට මෙහෙවන එක අපමත්තෝ. හොඳ තැන් මේවා. ප්‍රමාදය අප්‍රමාදයේ බස් රථයේද තියෙන්නේ කෝච්චියේද තිබෙන්නේ කියලා හොයාගන්න. එහෙනම් මෙන්න මේ අරමුණ කෙරෙහි ආසක්ත වීමෙන් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මමත්වෙන් බැඳීම භව බන්ධනය ඇති කරන සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව ඇති කරන දුක් වලට හේතු ඇති කරන පමත්තවාදී ප්‍රතිපදාව ප්‍රමාදවාදී. එතකොට ඒ ප්‍රමාදවාදීත්වය තමයි දුක් ගෙනත් දෙන්නේ ලෝකේ නෙවෙයි. එහෙනම් අන්න අනන්ත සංසාරයේ මේවත් එක්ක ඇලෙමින් ගැටෙමින් ආගමනේදී ඔය ධර්ම න්‍යාය පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ හමුුනේ නැත්නම් ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් ඊට අදාළ අනාගතයක් සකස් කරමින් භවෙන් භවයට ආත්මයක් හෝ සතෙක් නම් ආවේ නැහැ. පව් හේතුවල පව්ඵලය, පින් හේතුවල පින්ඵලය, ධාන හේතුවල හේතුඵලය වශයෙන් හේතුඵල දාමයක් පැවතුණා. දැන් මේ ධර්ම න්‍යාය තුල මොකද්ද පෙන්වන්නේ? පුනර්භවයකට නැවත හට ගැනීමකට නොපැමිණීම පිණිස ජහස්ස රූපං රූපය අතහරින්න. දිවිනසා ගත්තාම එහෙනම් පරම රූප කියන්නේ ශරීරය නම් ඒක අතහරිනවා කියන්නේ දිවිනසා ගැනීම. එතකොට පුනර්භවයට එන්නේ නැද්ද? දැන් එහෙත්ම බලන්න නැත්නම් රූපය අල්ලා ගැනීමට කියන නම රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය කියලා ගන්න. අන්න රූපය අල්ලා ගැනීම. එතකොට රූපය කියන්නේ ශරීරය අල්ලා ගැනීමක් ඈ. අරමුණ හතුරා මිතුරා වශයෙන්, ශබ්දය ප්‍රියාප්‍රිය වශයෙන්, ගන්ධය ගඳ සුවඳ වශයෙන්, රසය තිත්ත පැමිත වශයෙන්, පහස සියුම් ගොරෝසු ප්‍රියාප්‍රිය වශයෙන්, ධම්මාරම්මන ප්‍රියාප්‍රිය දාර්ශනික නොවන ආදී වශයෙන් අල්ලා ගැනීමෙන් තැවුල්. දැන් මේ මිනිසා කරලා තිබෙන දේ ජීවත් වෙන්න ගිහින් බාහිර වශයෙන් ඔහු අභිවෘද්ධකාමී ලෝකයක යම් යම් දේවල් සම්පත් ඇති කරගමෙන් භෞතික දියුණුවක් හෙව්වට ඔහු ඇතුළතින් විශාල උගුලකට අහු වෙලා ඉන්න බව ඔහු දන්නේ නැහැ. නිවාප සූත්‍රයේ හොඳට පැහැදිලි කරනවා මේක. ඒ අරමුණු රසය හොයන්නට යාමම අරමුණු මමත්වයෙන් ගැනීමම භව වන්දනයයි. ඇයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්ධෝ මාරස්ස.
බැඳෙන්නත් වර්තමාන මොහොත, මිදෙන්නත් වර්තමාන මොහොත. බැඳීම අනුසෝතගාමියාගේ වැඩක්, මිදීම පටිසෝතගාමියාගේ වැඩක්. අර තිබෙන්නේ පදමානවක ජාතකයේ ලස්සන කතාවක්. මැටි වලං සාදන්නෙක් වලක් කැනලා මැටි අරගෙන මැටි වලං හදලා විකුණනවා. කෙමෙන් වල ගැඹුරු වෙනවා මැටි වල. දිනක් වැස්සක් වැහලා මැටි වල ඇතුළ සිටියදී වතුර පිරීලා ඔඩ එන්න බැරුව මරණාසන්න භාවයට පත් වෙනවා. හරි ලස්සන උදාහරණ මේ තියෙන්නේ. ඔහු කියනවලු මට ජීවත් වෙන්න උදව් වුණෙත් මේ මැටි වලමයි. මැරෙන්න සිද්ධ වුණෙත් මැටි වලමයි කියලා. ඒ වගේ ඔබට දුක් විඳින්න සිද්ධ වුණෙත් රූප උපාදානය. ඔබට දුකින් මිදෙන්න හේතු වෙන්නේ ඒ රූපයන් පජහති. ජහස්ස රූපං. අතහැරීම. එතකොට ඒ අතහැරීම කියන්නේ කුමක්ද? රූපයෙන් රූපයට, රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට, රසයෙන් ස්පර්ශයට වර්තමාන මොහොත ලෝකෙත් සමග සම්බන්ධව පැවැත්වීමේදී වර්තමාන ප්‍රත්‍යයන් උදව් කරගෙන උපදින්නා වූ අතීත පැත්ත. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං යටතේ එකක්. පරණ පුරුද්දට තවදුරටත් ඇලෙමින් ගැටෙමින් අනාගතයට ඕනෑ කියලා ඉල්ලනවද? එහෙනම් ඒකට ඇලෙනවට ගැටෙනවට ආස්වාදය කියනවා. විඳින්න නැවත නැවතත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ හමු වෙමින් භව ගමනක් යන්න සිදු වෙන එක ආදීනව කියලා කියනවා. ඒ දඬුවමත් විඳින්න ඕන. ආස්වාදය හම්බ වෙයි. නමුත් ඒකට අදාළ පෘථග්ජන භාවය තුළනේ ආස්වාදය තියෙන්නේ. අටලෝ දහමේ කම්පාව ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට්ට දුක්ඛං එක ඉන්න ඕන. නමුත් ඒක සිතවිල්ලක් නම්, ඒක හිස්සසාර දෙයක් නම්, ඒක සිහිනයක් නම්, ඒක අගය කොට ගන්න දෙයක්, සාරවත් දෙයක් නැත්නම් අසාරේ සාර මතිනෝ නම්, සාරේ ඊට යටින් නම් තියෙන අරමුණු කරන්න බැරි නම් මේ සිහිනෙන් පේන මගුල් ගෙදරක් වගේ, සිහිනෙන් දකින මනාලියක් වගේ, ඔබට ඔබ තුළ සුන්දරයි කියලා මැවී පෙනෙන්නා වූ මේ සිතුවිල්ලට රැවටීම ආස්වාදයයි. යලි ලබන්ට අනාගතයක් සකස් වීම ආදීනවයයි. පෘථග්ජනයාට ඒ නිසා ඒක පිටුපස ලුහු බැඳී මැරුණාම නිස්සරණය ඕන නෑ. මේ රූපේසු මේවා කෙරෙහි පවතිනා වූ බැඳීමමයි පුනර්භවය හදන්නේ, සතර හදන්නේ. අරමුණට එන දේ කෙනෙක්, දෙයක්, තැනක්, හතුරෙක්, මිතුරෙක්, ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් වකට බෙදාගෙන සිතුවිල්ලට අගයන් දහස් ගණනක් එකතු කරලා මමත්වයෙන් ශූන්‍ය වූ සිතුවිල්ල මමත්වෙන් යුක්ත අගයන් දහස් ගණනක් එකතු කරලා බෙදාගෙන හොයනවා. එහෙනම් බලන්න බුදු සමය විවරණය කරන්නේ කොහෙද කියලා සියල්ල. ලෝකේ තියෙන ගස්වැල් වලද, අටලෝ දහමේද? වර්තමාන මොහොතේ ඔබට ප්‍රසාදයන්ට ගැටෙන රූප පහට හෝ හයට අදාළ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, පට රූප, පොට්ටබ්බ රූප අදාළව ඔබ විසින් සකස් කරගත් පරිදි ඔබේ සිත තුළ පහළ වෙන්නා වූ විඥාන, වේදනා සංඥා සංකාර විඥාන නම් මේ ලෝකය තුලද බුදුන් වහන්සේ ධර්මයේ විග්‍රහ කරන්නේ. ඔබට මේ ලෝකයට අයත් ලෞකිකයෙක් බවට පත් වෙන්න වෙලා සසර ගමන එන්න වෙලා තිබුණා.
තවදුරටත් ඔබ ලෞකිකෙක් නම් පවපින ධානය ඔස්සේ ඒ ලෝකෙට අයත් ජාති දරා ව්‍යාධි ශෝක මරණ ඔබේ දායාදයයි. නමුත් මෙහි ඇලෙන්ට ගැටෙන්ට ගණ්ඩ මමත්වෙන් ගණ්ඩ පස්ස විදිින්ට තියන්න උපාදානය කරගණ්ඩ දෙයක් නැත්නම් අනුපාදාය මුච්චන්ති උපාදාන නොවීමි දෙන්න පුළුවන්නම්. ඒක නේද ජහස් රූපන් කියන්නේ මේ උපාදාන නොවීමි දෙනවටද ජහස් රූපන් රූපය අතහරින්න කියලා කියන්නේ. අපුනක් බවාය පුනර්භවයට මවකුසකට නොපැමිණීම පිණිස රූපය අතහරින්න. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා අරමුණෙහි ඇලීම මුලාව මමත්වෙන් ගැනීම, ලෝභ දේශ මොහ වශයෙන් ගැනීම. ඒ ඇලීම ගැටීම මුලාව ලෝභ දේශ මොහ වශයෙන් ගැනීම තමයි මමත්වෙන් යුක්ත වීම කියන්නේ. ඒ සියල්ල ඔබට අයිති පෞද්ගලික චෛතසික කරුණාම ද්‍රව්‍ය නෙමෙයි. එහෙම අතින් අල්ලන්න විඳවන්න දෙයක් ඒක නැති බව තේරුම් ගත්තාම ඒ නොඇලීම නොගැටීමට තමයි අතහැරීම කියන්නේ. දැන් තථාගතයන් වහන්සේගේ අනුශාසනාවේ පිංගියට කියන්නේ ලෝකයා මෙහෙමයි. ලෝකයා ගැනත් කියනවා උන්වහන්සේ. රූප නිමිත්තන් නැසෙන බව දැක එයින් මිදීමට අවශ්‍ය කුසල ධර්මයයි ප්‍රමත්ත වූ ජනයෝ රූපයන් නිසා පෙළෙනවා. කුසල ධර්මයන්ගේ කියන්නේ පිනට නෙමෙයි එතන මුලාවෙන් මෙදෙන්න. පෙළෙනවා. විඳිනවා විඳවනවා පෙළෙනවා කියන්නේ. පියංගේ තෙපි නැත්තන් නුඹ මේ ඇලීමෙන් පමත්ත වෙන එක අතහැර මිදීම පිණිස නැවත නැවතත් හට ගැනීමට හේතු ඉතුරු නොවීම පිණිස ඒකනේ පුනබ්බව කියන්නේ. ජීවිතෙන් එහා පැත්තේ මේ විදිහේ නැවත නැවත හට ගැනීම. අපුනබ්බවේ හේවත් පුනර්භවයට හේතු නොතැවීම පිණිස මේ රූපයට තියෙන රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පොට්ටබ්බයට අරමුණට අනන්ත සංසාර ගමනේදී කෙනෙක් දෙයක් තැනක් හතරක් මෙතරක් කොට ඇති කරගත්තා වූ බන්ධනය ජහස්සු අතහරින්න. කවදද? හෙට, ඊයේ, අනිද්දා, පොය දවසට භාවනා කරන්න වාඩි වුණාම ඒවා ඔක්කොම ක්‍රම බවට පත් වෙන්නේ මේ කාරණේ නොදන්නා නිසා. දැන් ස්වාභාවික ජීවිතේ ස්වාභාවික ජීවිතේ ගත කරන්නේ කවුරු හෝ සමග. ගැටෙන්නේ පස් දොරට මොන ගැහෙන්නේ රූපේසු. මතකයට එන්නේ පැරණි පරිකල්පනා, පැරදි වෙන් කිරීම, පැරණි ඇලීම්, පැරණි ගැටීම් ඔක්කොම පිනුවෙච්චා. කිසිම වළංගු භාවයක් නැති, සුවඳක් නැති පිළුණු දේවල්. නමුත් පිළුණු දේවල් වුණාට ඒක Taman ඇලීමෙන් ගැටීමෙන් අවසන් කරන බැවින් අතහරින්න බැරි යමක් තියෙන දෙයක් තියෙනවා. උට ඇලෙන්න හෝ ගැටෙන්න ප්‍රශ්නයක් කරගන්න විසඳන්න. දැන් කුමක්ද මේ වර්තමානයේ මේ අතහැරීම කියලා කියන්නේ? ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් යුක්ත නොවී අවසන් කිරීමට නේද? ඇලීමෙන් මුලාවෙන්, ගැටීම මුලාවෙන් අවසන් වුණොත් අවසන් වුණාට පුනර්භවයට හේතු චිත්තාභ්‍යන්තරයට නිදන්ගත වෙනවා. අරමුණු තුළ සිදුවෙනා මේ සංසිද්ධිය පොදු සූත්‍රයක් වශයෙන් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා කියන පද ටිකේ සංගවා තිබෙනවා. ඇසේ නම් රූප තණ්හා, කනේ නම් ශබ්ද තණ්හා, නාසයෙන් නම් ගන්ධ රස තණ්හා, එනවත ඕනෑයි කියන එක උපාදාන
පුනබ්බවාය. අර අවිද්‍යා සංකාරය පුනබ්බවාය. අවිද්‍යා සංකාරයෙන් ඇලී අවසන් කිරීම වෙනුවට විද්‍යා විමුක්තියෙන් අවසන් කිරීම තැනට පාර පාවිච්චි කරන්න කියලා පිංගිට බුදුන් වහන්සේ වදාරනවා. අපට එය නොවේද? දැන් කුමක්ද මේ පරිවර්තනය? දිගු සසර ගමනක් ඔස්සේ මෙසේ මේ පිළිබඳ විමර්ශනයකින් තොරව මමයි යන්නේ මමයි එන්නේ මමයි කරන්නේ මමයි කන්නේ බොන්නේ කියලා ඊට එහා විදර්ශනාවකින් තොරව පුද්ගලයෙක් වශයෙන් නරක හොයමින් බැහැර කරමින් හොඳ හොයමින් දිනුවට ආවා. හොඳ සහ ඇලෙමින්. අන්නේ සමෘද්ධිය සංවර්ධනය අභිවෘද්ධිය පුද්ගල සංවෘද්ධියක් පුද්ගල අභිවෘද්ධියක් පුද්ගල සංගමයක්. ඒක තුළ ලෝභයෙන් මෝහෙන් දේශයෙන් මෝහෙන් වැඩෙන්නා වූ අත් යටින් යන්නා වූ මුලාවට පහර හැදීමක් නැහැ. පහර ගැහිමක් නැහැ. ඒ බුදුවරුන් හම නොවන ලෝකේ අයිති කරගන්න සටන් වදින ස්ත්‍රී පුරුෂ උගත් නොඋගත් සත්ව කොට්ටාසයන්ගේ ඉරණමයි. අපට තථාගතයන් වහන්සේ කරන්න කියලා පෙන්වලා තිබෙනවා. අදාළ දෙයක්. පෙරද පසුද නැත. ඒ මොහොතේ රූපකාමයෙන්, ශබ්ද රූපකාමයෙන්, ගන්ධ රූපකාමයෙන්, රස රූපකාමයෙන්, පොට්ටබ්බ රූපකාමයෙන්, ධම්ම රූපකාමයෙන්. රූපේසු ඇලුනොත් පුනර්භවය පිණිස හොයන්න එනවා. යහස් රූපේසු අපුනබ්බවාය. මේ ගාථාව තුළ තියෙන එකම භාවනාව නේද? භාවනා කියන්නේ වැඩිමනේ. නැවත නැවතත්. ඇයි එහෙම වෙන්න ඕන? එහෙම වෙන්න ඕන අර අනුගාමී දහම් පෙළ ඔස්සේ පෙන්නනවා බොහෝ කලක්. අනුසෝතගාමී දහම් පෙළ ඔස්සේ මේ ලෝකයේ සමග ජීවත් වීමේදී මේ රූපයන්ට රූපේ මම රූපේ රූපය තුල මාත මාතුල රූපය යත කියන ආදී වශයෙන් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම හයටම කිසියම් පෞද්ගලික අගයක් එකතු කරමින් බැඳමින් පැමිණ තිබෙන බව. දැන් අපි මෙතෙන් ගත්තොත් යස්මාචකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනිනවා කියලා මොකක්ද ඒකෙන් කියන්නේ? රූපේකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනිනවා. වේදනාකෝ ආන ශුඤ්ඤං අත්තනිනවා. සංඥාකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනිනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙන්න ඕන. ඔබ ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඇලීමෙන්, ගැටීමෙන් මුලා වෙන්න යුත්තයි කියන්නේ ඒ තමයි මට සහ මට අයිති දේවල්. එතකොට අල්මාරි ඉඩ කඩම් පෙට්ටගම් නෙමෙයි ඔය කියන්නේ. දැන් ඒ උද්‍යෝගිමත් මිනිසාට බුදුන් වහන්සේ අසුරු කරලා එහි ගැඹුරු වටහා ගැනීම ඕනකමක් තිබුණා. උන්වහන්සේ රාජකථා, චෝර කතා, ගාම කතා, නිගම කතා, නොයෙක් කතා කියයිනේ නැතුව වහාම ක්‍රියාත්මක කරන පරිදි ඔබට පුනර්භවයට නොවෙන්න නම් මෙන්න මේකයි ඔබ කරන්න ඕන කියලා පැහැදිලි කරනවා.
විවිධ දෘෂ්ටි ගත වෙලා දෘෂ්ටින්ගෙන් වෙලිලා ඉන්නා වූ තරුණ පරපුරටත් මේසා විශාල ගැඹුරු ධර්ම මාර්ගයක් හෝ ධර්ම සම්භාරයක් එකතු කරන්න ඕන නෑ මේකට. සියුම් ගවේෂණයක් තුළ මඤ්ඤමානය දුකට මුලයි අවඤ්ඤමානය දුකින් මිදෙන මගයි කියන එක තේරුම් අරගෙන ඒක අනුගමනය කරන්න පුළුවන් නම් බුදුන් වහන්සේ එබඳු අයට වඩා විසෝ බ්‍රාහ්මනෝසෝ සමනෝස බික්ඛු. ඔහු මේ සංසාර ගමනේ සතර හදන ගමන මුලාව අතහැර සතර නිමා කරන පාර තෝරාගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ආරි සත්‍ය විග්‍රහයේදී එහෙමනම් ආරි සත්‍ය කෙනකේ තේරුම භව ගාමිත්වයේ භව බන්ධනයේ වැඩි දියුණු කරන එක නෙවෙයි නේද? භව නිරෝධ ගාමිත්වය භව නිරෝධය සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. දේශනා කළා දේ ධර්ම න්‍යාය උදව් කරගෙන දවසට එක සැරයක් ජීවිතේ එක සැරයක් වශයෙන් පාවිච්චි කරන්නේ නැතුව අරමුණක් පාසා හැකි හැම මොහොතකම භව නිරෝධය පිණිස රූපයට ඇති තණ්හාව අතහැරීම පිණිස යලිත් ඉල්ලුවොත් ඒවා හොයන්න නැවත උපදින්න සිදු වෙන නිසා ඒ ඉල්ලලා ලබන වේදිත සුඛයට එහා පැත්තේ මේ තිබෙන්නා වූ අවේදිත සුවය අරට වඩා සුන්දරයි කියලා අර වගේ ගැටුම් විරහිතයි කියලා අර වගේ ලෞකික සමග නොවන ලෝකෝත්තර ස්වභාවයක් කියලා මිනිසෙකුට යමක් හොයන්න යන්නේ නම් ගියාම අන්තිමට වටම ගිහින් ගෙට එන වාසේ වටමනේ යන්නේ නමුත් ගෙට එන්න වෙනවා. ලෝකෙන් එළියට ඇවිදින් ලෝකෙට බහැලා ඇවිදලා එක ආගම් රටවල් ಜಾති ඔස්සේ මොකද්ද විමුක්තියක් නිම සර්ගයක් නිමිත්ත නිවනක් හොයලා අන්තිමට තමන් ළඟම තියෙන නිදානේ හොයන්න තමන්ගේ ගෙදරට එන්න වුණා වගේ. මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හාව යලි විදීමේ ඕනකම බැහැර කිරීමේදී ඒවා ඕන නැත්නම් ඒවා ඕන නැති තැනකට උපදින්න එන්නේ නැහනේ. බාහි ඔබ ඒවා අති තැනක නූපදින්නේ හිය කියලානේ කියන්නේ. ඒ කියන්නේ මට ලෞකිකේ එපා. මට ලෝකෝත්තරය හොඳයි කියන පිළිගැනීම ආවයි කියන එක. අන මේ ධර්ම න්‍යාය පැහැදිලි කරගන්නකොට ඔබටත් අදාළ මූලික කාරණා තේරුම් ගැනීම හැන ඉන් එහාට දිගටම කන් ඇහෙන්න ඕන ඇස් පේන්න ඕන බවක් නෙමෙයි පෙන්වන්නේ. අනතුරුව ඔහුට තේරුම් ගත්ත කරුණ ඔස්සේ අතහැරීමේ ප්‍රතිපදාවට යන්න ඕන. බාහිර වස්තු අතහැරීම නෙමෙයි අරමුණට එන දේවල් මම සහ මට අයිති දේවල් වලින් යුක්තව ගන්න නැතුව යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කරන්න. එතකොට ඔබ වහල් භාවයේ වහල් ගී ගයන්නෙක් නොව නිදහසේ ගී ගයන්නෙක් නිදහස් මාවත යන කෙනෙක්. කවදත් බුදුවරු වැඩ සිටි අතීතයේත් බුදුවරු පහළ වෙන අනාගතයේත් සදහම් කියලා දෙන සත්පුරුෂ ඇසුරේත් වෙනස් නොවිය යුතු කවදත් සිදුවිය යුතු ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් මොසපත් නොවී අවසන් කිරීම. වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින හේතුවක් චිත්තාභ්‍යන්තරය ගතකොට අවසන් කිරීමේ අල්ලා ගැනීමේ ප්‍රතිපදාවට ආයුබෝවන් කීම. එහෙම වුණාම පුනබ්බවාය. දැන් අපුනබ්බවාය. මොනවද අතාරින්න ඕන බලන්න.
තියේවි. රූප තණ්හා භික්ඛවේ පජහත, ශබ්ද තණ්හා භික්ඛවේ පජහත, ගන්ධ තණ්හා භික්ඛවේ පජහත කියලා අතහරින්න ඕන එක කියාවි බුදුන් වහන්සේ. මේ සූත්‍රේ නැති වුණාට. ඒක නිස්සරණේ නැත්නම් මිදීම. මෙසේ මේ කතාව පිංගිය සූත්‍රය වුණාට සවන් දෙන අතර අනුගමනීය ප්‍රතිපදාව ඔබේම අවතයි. දැන් මේ අතහැරීමේදී මොනවද වෙනව ඇත්තේ? මොනවා හරි ලොකු පෙට්ටියක් වගේ නිවන කියලා මොනවා හරි ලැබෙනවද? අලුත් දෙයක්? මේ අතහැරීමේ ප්‍රතිඵල වශයෙන් ලෝභක්කය, ලෝසක්කය, මෝහක්කයම නිර්වාණයද? එහෙමයි අපි ගැන අනුමාන ඥානයකින් ඉංගියකින් බලන්න ඕන. එබැවින් මේ කිට්ටි ප්‍රශ්නය අහපු කෙනාට තථාගතයන් වහන්සේ ඉක්මනින් අනුගමනය කළ හැකි කෙටි පිළිතුරක් ලබා දීලා තිබෙනවා. අපටත් අනුගමනීය ප්‍රතිපදාවට යන්න ඕන නම් දිග පිළිතුරක් හෝ කෙටි පිළිතුරක් ඔස්සේ මේ ජහස් රූපං අපුනබ්බවාය, පුනර්භවයට නොයම පිණිස රූපය අතහරින්න කියන පදය ශරීරය අතහැරීමකට ගනු කරගන්න නැතුව අරමුණෙන් අරමුණට උපාදාන නොවී අවසන් වීම නම් වූ ක්‍රියාවලිය දක්වා පුළුල් කරගන්න, සියුම් කරගන්න ඔබට අවබෝධය ලැබෙන්න වෙනවා. දැන් ඔබ මේ අපුනබ්බවාය පිණිස මේ අතහරිනවා නම් ගගනගාමීයද්ද, ශීඝ්‍රගාමීයද්ද, පටිසෝතගාමීයද්ද? පටිසෝතගාමීක. එසේ පිරිසිදුව තිබූ සිත අරමුණු සමග ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන්, ලෝභයෙන්, දේශයෙන්, මොහයෙන් අපිරිසිදු වී තව බොහෝ කාලකට භව ගමනට එකතු කරලා තිබුණා වූ කර්ම බීජ ඔස්සේ භව සංක්‍රාන්තියක්, භව ගමනට අවශ්‍ය කර්ම බීජ එකතු කර තිබූ ඔබට මේ ආධ්‍යාත්මික තත්ත්වයේ ස්පර්ශ නොකර ඊට පරිබාහිරයෙන් සකස් කරගන්නා වූ ආයතනයන් තුළ ගමන් මඟ ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය ආදී කොට ඇති මේ දුක් දුම්නස් සියල්ලම හිමි කර දෙනවා ඇරුණාම. බැඳුන තරමට, ඇලුන තරමට සංයමයක් ලබා දෙන්නේ නැහැ නේද කියලා. මිදීමක් ලබා දෙන්නේ නැහැ නේද කියලා. ගැලවීමක් ලබා දෙන්නේ නැහැ නේද කියලා වැටහෙනවා නම් වටම ගිහින් ගෙට එන වාසේ තම තමන් භාවිතා කරන්නා වූ විවිධ විචිත්‍ර උපක්‍රම අතහැර දමා මෙන්න මේ කියන කාරණාවට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ, ධම්මේ, පංචකාම ආදී දේවල් මමත්වෙන් අරගෙන ඊට අගයක් එකතු කරමින් එහි සැප තියෙනවා නැවතත් ඉඳින්න ඕන කියලා ඒ පිටුපස ලුහු බැඳීම පජහත අතහැර දානවා. හිස් තැනකට යන්න අතහරින්නවත් නෙමෙයි. ඊට වඩා සංසුන්, ඊට වඩා අසීමිත ආරම්භයක් අවසානයක් නැති ස්වභාවයක් කෙරෙහි යොමු වෙනවා. මේ තමයි තම තම නැන පමණින් දැනගත යුතු සදහම්. ඒ ලෝයඩ සංකරාව හරි කවි පන්තියක් හරි නෙමෙයි සදහම් කියලා කියන්නේ. මම නමෙදිම් සදහම්, ඒ සදහම් ඔය
බුදුන් වහන්සේ හෙළි කරවා දාලා වූ මිනිසුන්ගේ හිතට ඇවිදින් හමු වෙන ක්ලේශයන් ප්‍රහීන වෙන්නට සදහම් හමු වෙන පුද්ගලයා කර්මයේ සරණ කරන ජීවන ප්‍රතිපදාව ගෙනියන්න කල්පනා කරන්නේ නැහැ. ඔහුට ධර්මයේ සරණ, සදහම් සරණින්. දැන් එබඳු තත්ත්වයකදී ධම්මෝ රක්කති ධම්මතාරි, ධර්මයේ රකින්න අධර්ම විසින් රකින්න බව. තථාගතයන් වහන්සේ විවිධ තැන්වල විචිත්‍ර වාක්‍යයෙන් විවරණය කරලා තිබෙන ආකාරයේදී සදහම් සරණ සුවගෙන දේ. මේ සැඟවුණු නිදානේ කොතරම් සසර ඉපදෙමින් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ පවපින ධානය ඔස්සේ ඉන්හාට යන්න පාරක් නැතුව ගියොත් අදාළ තැනට යොමු නොවි ඒ නිදන්ගත වස්තුවක් වශයෙන් පමණින් ඊට උඩින් යන කෙටි කාලෙන සෝයන් දෙන්නා වූ භව ගමනක් කරුණාම මේ නිදානයට ප්‍රවිෂ්ඨ වීමට දොරටුව ඉවර වෙන්නේ නැහැ. ඒ තමයි ඒ මගේ හෙළිවීම තමයි බුද්ධ ජයන්තියක් පිළිබඳ කතාව. සද්ධර්මයේ විස්මත වුණොත් බබලනවා නැත්නම් බබලන්නේ නැහැ කියන පිළිබඳ කතාව. ඒ විවිධ කතා වලින් පැහැදිලි කරන්න හදන්නේ. බුදුන් දකින්න ඕන කෙනාට මාංශකයක් නොතිබුණාට බුදුන් තාමත් ජීවමාන බවයි. මාංශකයක් නොතිබුණාට බුදුන් වෙත යන්න පුළුවන් බවයි. අන්න ඒ විදිහට මේ කතා කරන දේ ඇහැට පේන කනට ඇහෙන සාමාන්‍ය සංසිද්ධීන් ඉක්මවා යන මේ කතා කරන සීමිත වචන වලින් ගන්න බැරි ඇති නැති හරි වැරදි දිගපළල කඳසෝද තත්ත්වයක් බව. නමුත් එය හිස් නොවන බව. එය ලුජ්ජති පලුජ්ජති නොවන බව. ඒ උත්තරීතර බව. ඒ බව නිරෝධගාමී පුද්ගලයාට ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂ වෙන්න පැහැදිලි වෙන්න ගන්නවා. බලන්න ලබාගත් ජීවිතයක් තුළ මේ අරමුණ කෙනෙක් දෙයක් තැනක් හතුරෙක් මිතුරෙක් මිතුරෙක් කොට ලුහු බඳිමින් ඒ ලෞකිකය තුළ යන්න ගිය ගමනින් අතමුදවා ලෞකික තුළ උරුම වෙන්න තිබෙන්නා වූ අර ජරා ව්‍යාධි ශෝක ආදී කම්පනයන්ගෙන් අතමුදවා සිතන්නත් බැරි, සිතා ගන්නත් බැරි, සිතට අරමුණු කරගන්නත් බැරි. ඒත් උත්තරීතරයයි කිව්වේ හැකි. අහිමි වෙනවයි කියන්න බැරි. එබැවින් සදාකාලිකයයි කිව්වේ හැකි. මේ තමයි බුදු සමයෙන් අර කාන්තාරය යන අයට හම්බ වෙන කෙම්බිම. සසර නැමැති ජාති ජරා ව්‍යාධි සහිත කාන්තාරයේ යන අයට හමු වෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක නැති කෙම්බිම. ඔය අපන්නක වන්නපත ජාතවලත් පෙන්වන්නේ කාන්තාරය යන අයට කෙම්බිමක් හමුුණයි කියලා. කතන්දරයක් වශයෙන් දකින්න නැතුව පව්පින් ධානය මුල් කොටගෙන සතර කතරේ යන විට මේ සියලු සම්පත් වලින් පිරි කෙම්බිම හමු වෙනවා. එතනින් එහාට ගමනක් ඕන නැහැ. මෙන්න මේ තේරුම් ගැනීම කෙනෙකුට බුදුවරු ලෝට හෙළි කළ රහස වටහා ගැනීමයි. අනතුරු අනුගමනය කිරීම තමන් අතින් සිදුනා වූ වැරදි ටික ඉවත් කරගෙන සිත පිරිසුදු තැනට පත් කර ගැනීමයි. චිත්තවදානාව සුද්ධ්‍යන්ති. අර බැහැර කර ගැනීමට තමයි අපට පැරණි දෙයට එකතු වෙන්නේ නැතුව පැරණි දෙයක් වශයෙන් දැකලා එකතු වුණොත් අනාගතේ හැදෙන බව දැනගෙන එකතු නොවීමෙන් අතීතය අතහැර වර්තමාන ඵල අනාගත උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කිරීමේ ක්‍රියාවලිය
පුහුණු අභ්‍යාසයක් වශයෙන් වර්තමානයේ කරන්න ඕන. දැන් බලන්න මේක තේරුම් ගත්තාම ස්ත්‍රියට පුරුෂයාට ගියාට පැවිද්දාට දවල්ට රැයට පොයට එහෙම කියලා වෙනම භාවනා ක්‍රම එහෙම තියනවාද කියලා? තස්මාතු පියංගී අපමත්තෝ ජහස්ස රූපං අපුනබ්බවාය. එබැවින් පිංගි ඔබ අප්‍රමාදව පුනර්භවයට නොවීම සඳහා මේ මොහොතේ මේ බන්ධනය අතහරින්න. අදාළ කරුණු තේරුම් ගනිමින් ගැඹුරට විමර්ශනය කොට ජීවිතය වෙනයි, ධර්මය වෙනයි, ජීවිතය වෙනයි, භාවනාව වෙනයි කියලා කල්පනා කරන්න නැතුව ජීවිතේ ලෞකික වශයෙන් ලබන්න තියෙන අභිවෘද්ධිය අහිමි කරගන්න නැතුව ඒ සම්පතුත් ලබමින් ඊට වඩා විශාල වූ මේ ලෝකෝත්තර අභිවෘද්ධිය තුළ දැවෙන තැවෙන්නේ නැති ජීවිතයක් ගත කරන්නට සැනසෙන මිනිසෙක් බවට පත් වෙන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා, අනුගමනීය ප්‍රතිපදාවක් විවර වේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනවා. දැන් බලන්න මම ඇයි මේක තෝරාගත්තේ කියලා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ පැල්මඩුල්ල ගණේගම පදිංචි 50 වන විවාහ සංවත්සරයේ යෙදෙන දෙමව්පියන්ගේ ආදරණීය දූ දරු පිරිස විසිනි. ඒ අම්මට තාත්තටත් මේ ධෛර්යය තියෙන්න ඕන නේද? 2021 ඔක්තෝබර් මාස 21 වන දිනට 50 වන විවාහ සංවත්සරයේ යෙදෙන ආදරණීය දෙමව්පියන් එච්.එම්. වික්‍රමසිංහ පියාණන්ටත් චන්ද්‍රා විජේකෝන් ආදරණීය මෑණියන්ටත් මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් ඉහාත්ම වශයෙන්ම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සමග මේ භවයේදීම හෝ ඉක්මන් ආත්ම භවකදීම ගෞතම බුදු ශාසනය තුළ උතුම් සිද්ධාත් ධර්මයට පැමිණෙන්නට ලැබේවා. ගෞතම බුදු ශාසනය චිරාත් කාලයක් 5000ක් නෙවෙයි ලක්ෂ 5ක් විතර. ලක්ෂ 10ක් 15ක් විතර 50ක් විතර. අනුගමනීය ප්‍රතිපදාවේ යන්නෝ හිටිනම් කාටවත් නවක් වළක්වන්න බෑ ඒක. කරුණීය දේශකයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. මේ භවයේදීම උතුම් චතුස්සත්‍ය අවබෝධ වේවා. වර්ග පරම්පරාවත මියගිය ඥාතීන් පින් බලාපොරොත්තුව සිටිනම් අවශ්‍යයට ඔබ සමග සිටිනම් ඔබ මේ දන්නවා නම් මේ කාරණය මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පින් අනුමෝදන්ව ඒ ජීවිත සුවපත් වේවා. එතනින් නිවනට පැමිණීවා නෙවෙයි මතු භවයක මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහාගෙන උතුම් සද්ධර්මයට පැමිණේවා. වසංගත රෝග තුරන් වී ලෝකේ වඩාත් යහපත් තැනක් බවට පත් වේවා. පැතුම් සියල්ල යහපත්. ඔබේ මව්පියන්ට යුගදිවිට අවුරුදු 50ක් සපිරෙන මේ මොහොතේ ඔබ ඔවුන්ගේ ඊළඟ පරම්පරාවේ අය වශයෙන් ඔවුන්ට දැනෙන උපහාරයක් කරලා තිබෙනවා. උපන්දින තෑග්ගක් මේක විවාහ සංවත්සර ත්‍යාගයක්. මේ පිංගිය මානවක වගේ මේ මව්පියන්ටත් ධෛර්ය සම්පන්නව යමක් තේරුම් අරගෙන ලෝකේ අල්ලන තියෙන සිතුවිල්ල බලවරුනහම ලෝකේ අල්ලන නැති බව ඒ සිතුවිල්ල අතහැරෙනකොට ඊට වඩා සුන්දර තැනක් තියෙන බව දැනගන්නට ලැබේවා. උන්ගේ ජීවිත සුඛී සුවපත් වේවා. ධර්ම ශ්‍රවණය කළ පින්වතුන් සමග අනුග්‍රහ භවතුන් වශයෙන් කටයුතු ඔබ හැම දෙනාට මේටත් වඩා මේ සදහම් මේ සරණට පැමිණෙන්නට අනුගාමිනී ප්‍රතිපදාවට පත් වෙන්නට මෙම කරුණ වැටහීම හේතු වාසනාව වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං